27 වෙනි පිටුවේ බලන්න දීලා තියෙන දේ. මොකක්ද අපෙන් අහන්නේ? කෙටිකාලීන නිෂ්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ ආන්තික පිරිවැය හා සාමාන්‍ය පිරිවැය වක්‍රවල හැසිරීම. ආන්තික පිරිවැය එහෙම නැත්නම් MC සාමාන්‍ය පිරිවැය වක්‍ර දෙකයි පුතේ අපිට වැදගත් වෙන්නේ මෙතන. ඒ වක්‍ර දෙක තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි සාමාන්‍ය මුළු පිරිවැය. මෙන්න මේ වක්‍ර දෙකේ හැසිරීමයි ආන්තික පිරිවැයේ හැසිරීමයි තමයි අපි දැන් මෙතන කතා කරන්න යන්නේ. ඊට කලින් ඒ ප්‍රස්තාර දෙක අඳින්න කලින් අපි මෙන්න මේ වගුව පුරවන් ඉන්නේ. ඔයාලා දීලා තියෙනවා කෙටිකාලීන නිෂ්පාදන පිරිවැයෙහි මූලිකාංග කියන කොටසේ ගණනය කිරීමක් කරන්න දීලා තියෙන්නේ. වගුවක් ටිකක් ලොකු වගුවක්. බලන්න මේ වගුවේ නිමැවුම් මේකක තියෙනවා. මුළු ස්ථාවර පිරිවැය තියෙනවා. මුළු විචල්්‍ය පිරිවැය තියෙනවා. මුළු පිරිවැය තියෙනවා. सामान्य स्थावर पिरिवැය තියෙනවා. सामान्य विचल्य पिरिवැය තියෙනවා. सामान्य पिरिवැය නැත්නම් सामान्य මුළු පිරිවැය තියෙනවා. ආන්තික පිරිවැය තියෙනවා. මෙන්න මේ තීරු ටික අපි සම්පූර්ණ කරගත්තාම අපිට ලේසි පුතේ මෙන්න මේ ප්‍රස්ථාරය ඉඳලා ඒ ප්‍රස්ථාරයේ හැඩය නැත්නම් ඒ ප්‍රස්ථාරයේ හැසිරීම විග්‍රහ කරගන්න. දාගන්න මුළු ස්ථාවර පිරිවැය. ඔයා දන්නවා මුළු ස්ථාවර පිරිවැය නිමෙව්ව සමග වෙනස් වෙන්නේ නැහැ. ඒක නිමෙව්වත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. හරි? එහෙනම් දාගන්න නිමෙව්ව වැඩි වුණත් අඩු වුණත් ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ස්ථාවර පිරිවැය දාගන්න කීයද කියලා හැම නිමෙව්ම අවස්ථාවෙම බිඳුවේදී 10ේදී 8ේදී සෑම නිමෙවුම් මට්ටමකම ස්ථාවර පිරිවැය දාගන්න 40 ගාන 40 ගානේ දාගන්න 10ටම බිඳුවේ ඉඳන් 10 දක්වා 40 ගානේ දාගන්න. ඊළඟට මුළු විචල්්‍ය පිරිවැය ඒක පුතේ මම දෙනවා ඔයාලට. මුළු විචල්්‍ය පිරිවැය දෙනවා. එකක්වත් දෙන්නේ නැහැ. ඔයා හොයන්න ඕනි ඉතුරු සේරම. දාගන්න මුළු විචල්්‍ය පිරිවැය මෙන්න මෙහෙම. බිඳුවේදී බිඳුවයි. නිමැවුම බිඳුවේදී මුළු විචල්්‍ය පිරිවැය බිඳුවයි. ඔයා දන්නවා විචල්්‍ය පිරිවැය නිමැවුම සමග වෙනස් වෙනවා. නිමැවුම වැඩි වෙන්න විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා. නිමැවුම් ඒකකත් එක්ක බැදී සම්බන්ධයක් තියෙනවා කාගෙද? මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් දාගන්න මුළු විචල්්‍ය පිරිවැයන් ටික පල්ලෙහාට මෙන්න මෙහෙම. බිඳුවේදී බිඳුවයි, එකේදී 40යි, දෙකේදී 70යි, තුනේදී 92යි, හතරේදී 107යි, ඊළඟ 117යි, ඊළඟ 127යි, 142යි, 164යි, 194යි, 234යි. එහෙනම් මුළු ස්ථාවර පිරිවැය වලට දුන්නා. ඒ වගේම ඔයාලට දීලා තියෙනවා මුළු විචල්්‍ය පිරිවැය. හරි? මුළු විචල්්‍ය පිරිවැය. එහෙනම් මුළු ස්ථාවර පිරිවැයක් දීලා මුළු විචල්්‍ය පිරිවැයක් දීලා අපිට කියනවා ඊතුරු සෙට් එක පුරවන්න. පා දන්නවා පුතේ මුළු පිරිවැය හදාන යන්න ඔයා. වෙලාව ගත්තන කවන්නේ. මුළු පිරිවැය සමානයි TFC ධන TVC. එකතු කරා යන්න. දාගන්න. නිමැවුම බිඳුවේ මුළු පිරිවැයක් තියෙනවා. හේතුව ස්ථාවර පිරිවැය 40ක් තියෙනවා විචල්්‍ය පිරිවැයක් නැති වුණාට. එහෙනම් මුළු පිරිවැය කීයද? 40යි. දෙකේදී මේ නිමැවුම බිඳුව නිමැවුම එකේදී ස්ථාවර පිරිවැය තියෙනවා විචල්්‍ය පිරිවැය කීයද? 40යි.
එහෙනම් මුළු පිරිවැය කීයද 80යි ඔන්න ඔය විදිහට පිරිවැයන් ටික පුතේ පල්ලෙහාට දාගන්න මුළු පිරිවැය ඔයා මේ මුළු පිරිවැයට උඩින් ලියාගන්න TC සමානයි TFC ධන EVC කියලා මේ දෙන්න එකතු වෙයි මෙයා හැදෙනවා satu pena kira gitu kok satu pena kok kira ah මුළු පිරිවැය ඊළඟට යන්න සාමාන්‍ය ස්ථාවර පිරිවැය කොහොමද සාමාන්‍ය ස්ථාවර පිරිවැය හොයන්නේ උඩින් ලියලා තියාගන්න TFC බෙදීම Q TFC බෙදීම Q මෙයා බෙදන්න මෙයාගෙන් බිඳුවයි 41න් බෙදපුවාම 40යි 42න් බෙදපුවාම 20යි බෙදාන යන්න පල්ලෙහාට හරි පල්ලෙහාට දාගෙන යන්න ඊළඟට ගන්න TVC AVC sorry AVC කොහොමද AVC හෙව්වේ TVC බෙදීම Q TVC බෙදීම Q මෙයාව බෙදන්න Q වලින් මේකේ අගයක් නැහැ 41න් 40මයි
හැත්තෑව දෙකෙන් 35 හරි බෙදාගෙන යන්න පල්ලෙහාට මේ අගයන් දිහා බලන් යන්න එපා මේවා වැරදි ඇති ඈ ඔයා හදලා දාන්න ඊළඟ ගන්න TC එහෙම නැත්නම් ATC මෙන්න මේ දෙන්නගේ එකතුව AHC එකයි AVC එකයි දෙකේ එකතුව ගන්න එකතුව මේ දෙන්න එකතු කරලා ගන්න මේ දෙන්න එකතු කරලා ගන්න ඔන්න ATC ඊට පස්සේ යනවා MC හොයන්න මේ අවුරුද්ද අපි හොයන විදිය දීලා තියෙනවා ගිය සතිය අපි ඕවා ක්ලික් කරේ ඒකෙදි එන්නේ මුළු පිරිවැයේ වෙනස ඩෙල්ටා TC මෙන්න මේ මුළු පිරිවැයේ වෙනස ඩෙල්ටා TC බෙදනවා මෙන්න මේ නිමෙවුමේ වෙනසෙන් ඩෙල්ටා Q එහෙනම් කොහොමද වෙන්නේ ආන්තික පිරිවැය අපි TC ගන්න TC වල වෙනස ගන්න ඒ වෙනසත් එක්ක ඔයා හදා යන්න පල්ලෙහාට කොහොමද වෙන්නේ delta TC බෙදීම delta Q පළවෙනි අවස්ථාවේ නෑ වෙනස කීයද 40යි නිමේමේ වෙනස 1යි මෙතන වෙනස 20යි වෙනස 1යි දාගෙන යන්න පල්ලෙහාට Yeah, sorry. දාගෙන යන්න පල්ලෙහාට වගුව සම්පූර්ණ කරගත්තද? වෙලාව අරගෙන ගත්තට කමක් නැහැ පුතේ හරියට වැඩේ කරගන්න.
හරි ඔන්න ඔය ප්‍රස්ථාරය දිහා බලපුවාම ඔයාලට තේරෙනවා මෙන්න මෙහෙම එකක් මේ වාගේ දත්ත ටික බලපුවාම ප්‍රස්ථාරය ගැන ඔයාලට කතාවක් කියන්න පුළුවන් ඔයා බලන්න මෙන්න මේ ප්‍රස්ථාරේ අපිට ඕනේ මෙන්න මෙතනින් මෙහා ටික මෙන්න මේ තුන් දෙනා හරිද කවුරුද ඕනේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි සාමාන්‍ය මුළු පිරිවැයයි ආන්තික පිරිවැයයි තමයි අපිට ඕනේ බලන්න මෙන්න මේකේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය උන බලන්න යන්න එන්න මොකද උනේ මේ අඩු වුණා බලන්න ඔයා ගිහිල්ලා ඔයාගේ ප්‍රස්ථාරේ පැන්සලක් අරන් බලන්න ඔයාගේ වගුවේ ඔය දීලා තියෙන දත්ත වගුවේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය පුතේ එන්න අඩු වෙලා යම් තැනකදී ඒක ස්ථාවර වේගන වගේ ගිහින් අවම වෙලා ස්ථාවර වගේ වේගන ගිහින් ආයේ මොකද වෙලා තියෙන්නේ ආයේ ටික මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා මේ අඩු වෙලා සාමාන්‍ය ප්‍රමාණයකට ස්ථාවර වෙලා ආයේ වැඩි වෙලා ඔය අසිරි ඊළඟට බලන්න සාමාන්‍ය මුළු පිරිවැය ඒකත් ඒ වගේ එන්න අඩු වෙලා මේ අඩු වෙලා ආපහු මේ යම් තැනකදී මොකක් හරි වෙලා ආයේ මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා හරිනේ අපි කිව්වා මතකද සාමාන්‍ය මුළු පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි කියන දෙක යු අකුරේ හැඩයක් ගන්න කතාව හරිද පුතේ අඩු වෙලා මේව අඩු වෙලා ආයෙ වැඩි වෙලා දෙකම එකයි අඳිනවා අපි ඕක මම මේ සංඛ්‍යා දත්තත් එක්ක යන අපි මේ සංඛ්‍යා දත්ත වලට අඳින්නේ නැහැ ඔය ප්‍රස්ථාරය මේකේ හැඩයයි අපි ගන්න ඊළඟ ආන්තික පිරිවැය එන්න අඩු වෙලා මේ අඩු වෙලා මෙතනින් පස්සේ හරි ආපහු මොකද වෙලා තියෙන්නේ වැඩි වෙලා හරි ආපහු මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා ස්ථාවර අගයකට ඇවිත් ආයෙ වැඩි වෙලා උතේ මෙන්න මේක අල්ලා ගන්න මෙන්න මෙයා වැඩි වෙලා තියෙන්නේ කවුද ආන්තික පිරිවැය වැඩි වෙලා තියෙන්නේ කොයි වගේ තැනකදීද ආර්ථික පිරිවැය වැඩි වෙලා තියෙන්නේ කොයි වගේ තැනකදීද මෙන්න මේ දෙන්නම මොනවා වෙන තැනද අවම වෙන තැන අන්න අල්ල ගන්න පොයින්ට් මෙයාත් එහෙමමයි එන්න අඩු වෙනවා හැබැයි පුතේ එයා එකපාර වැඩි වෙන්නේ කොතනින්ද සාමාන්‍ය ස්ථාවර පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි දෙක මොනවා වෙන තැනින්ද අවම වෙන තැන අවම වෙච්ච ගමන් ඒ අවම ලක්ෂාරා මොකද වෙන්නේ ආන්තික පිරිවැය මොකද වෙලා තියෙන්නේ ඉහළට ගිහින් තියෙන්නේ හරි හැබැයි බලන්න මෙන්න මේ දෙන්න අඩු වෙන වකවානු තුල මෙයා මොකද වෙන්නේ අවම වෙනවා තව එකක් මෙයා එන්න අඩු වෙන කාලය තුල මෙයා අවම වෙනවා හරි එහෙනම් මෙන්න මෙයා අවම වෙන්නේ මේ දෙන්නගේ අඩුවීම කියන කොටසේදී එයා අවම වෙන තැනදී මෙයා මොකද වෙන්නේ වැඩි වෙනවා මෙන්න මේ කතාව අපි ප්‍රස්ථාරයෙන් අඳින්න ඕනේ මට මේ දෙන්න ඉතුරු කරගෙන මේ ටික මකනවා ඔයාට මකන්න ඕනේ නැහැ ඔයාට උඩින් ප්‍රස්ථාරේ දීලා තියෙනවා හරි දාගන්න මෙන්න මේව මේ පැත්තට පිරිවැය ගන්න
මේ පැත්තට නිමැවුම ගන්න. මෙතන බිඳුව. දාගන්න ප්‍රස්ථාරයේ අක්ෂ දෙක. අපි මේ අගයන් පදනම් කරගන්නේ නැහැ අඳින්න මේකේ හැඩය පදනම් කරගන්න. අගය ගන්නේ නැහැ මොකද්ද ගන්නෙ? හැඩය. සරෝම අඳිමු අපි. පාට ඕන්නම් පුතා ඇඳගන්න සාමාන්‍ය ස්ථාවර පිරිවැයක් වේ. කොහමද යන්නේ? ඔන්න ඕම වෙලා තියෙනවා වැඩි වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහින්. මෙයා බිඳුව වෙනවද? එයා බිඳුව වෙන්නේ නැහැ. හරි? මෙන්න මේක දාගන්න. KFC මෙන්න මෙයා සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මෙයාත් මම කරනවා මට ඉඳ ගන්න ඕන නිසා මම ඒකට අදුව ඇන්නා. ඊළඟට අපි යනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැයක් වේ බලන්න. කොහොමද වෙන්නේ? සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වැඩි අගයකින් නම් එන්නේ අඩු වෙනවා. යම් අගයකදී ඒක අඩු වෙලා පරිණත වෙලා ආයෙ වැඩි වෙන්න ගන්නවා. හරියට මෙන්න මේ වගේ. අගේ ඉහළ සිට පහළට අඩු වෙගෙන ආවා. මෙන්න මෙතනදී අගේ අර මෙන්න මේ වගේ ස්ථාවර වෙලා ආයෙ මොකද වෙන්නේ? වැඩි වෙනවා. ABC මෙන්න මෙතන අගයක් තියෙනවා. දාගන්න අවම ලක්ෂය. අවම ලක්ෂයේ නිමැවුම පුතා මෙන්න මේකේ 25.20.29 නිමැවුම තියෙන්නේ. නිමැවුම අංක 7 දී තමයි මෙන්න මේක වෙන්නේ. අවම වෙන්නේ. නිමැවුම අංක 7. මෙතන අවම ලක්ෂය කියලා ලකුණු කරලා පල්ලෙහාට දාලා දාගන්න 7 කියලා. වදී 7 7 දාගන්න. මෙයාගේ අඩු වෙලා තියෙන්නේ මෙතනින්. අවම වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා සාමාන්‍ය ස්ථාවර පිරිවැය බලන්න. මොකද වෙන්නේ? ඒකත් අගේ එන්න අඩු වෙලා මෙයක් අවම වෙනවා මෙන්න මෙතනදී. මෙන්න මෙතනදී. නිමැවුම අංක 8 දී මොකද වෙන්නේ? මුළු පිරිවැයත් අවම වෙලා ආයෙ වැඩි වෙනවා. හැබැයි පුතේ මතක තියාගන්න මෙයාට වඩා මෙයාගේ අගේ වැඩි නේ. සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා මුළු පිරිවැය අගේ වැඩි නේ. ස්ථාවර පිරිවැයත් එකතු වෙච්ච එක. එහෙනම් මේ හැඩේමයි හැබැයි මෙයාට කොයින්ද පීඩන්නේ? ඉහළින් පීඩන්නේ. අගේ ඉහළයි. අඳින්නේ නම් සාමාන්‍ය මුළු පිරිවැය. AC මෙන්න මෙයා අවම වෙන්නේ නිමැවුම අංක 8 දී. සමාන්තරව. හරි. මේ දෙන්න සමාන්තරව යනවා. හරි. මෙන්න මේ දෙන්න සමාන්තරව යනවා. මගේ අර ඔයාට ලේසි මේව කවේ ගත්තාම මෙයාට එකක් වැඩි වෙලානේ මෙයා. මෙයාම වෙන්නේ මෙතනදී මෙයා 7යි නිමැවුම මෙයා 8යි. ඒතර පොඩ්ඩක් ගියාම තමයි මෙයාම වෙන්නේ. හරි. ලක්ෂ දෙක එකක් 7ක අනිත් එක 8යි. ඊට පස්සේ බලන්න
ආන්තික පිරිවැය ඒකත් අර වගේමයි ඉහළ සිට ඇවිල්ලා මේ ඉහළ සිට ඇවිල්ලාගේ වැඩි තැනක ඉඳන් ඇවිල්ලා හැබැයි පුතේ මේ බලන්න මුළු ස්ථාවර පිරිවැයට වඩා වැඩි මුළු සාමාන්‍ය මුළු පිරිවැයට වඩා වැඩි වෙලක් නැහැ විතල්ල පිරිවැය වගේමයි හරි ඒ වගේම ඇවිල්ලා අඩු වේගෙන ඇවිත් අවම වෙලා මෙයා වැඩි වෙනවා වැඩි වෙන්නේ කොතනදද මෙන්න මෙයා අවම වන තැනයි මෙන්න මෙයා අවම වන තැනයි කපාකට තමයි ආයෙලට යන්නේ හරි එහෙනම් ඒ අගය මෙන්න මෙහෙම ගන්න MC මෙයා අවම වෙන්නේ නිමෙවුම අංක පහේදී මෙයා අවම වෙන්නේ කීයද නිමෙවුම අංක පහේදී නිමෙවුම අංක පහේදී අවම වෙනවා හැබැයි පුතේ මෙයත් ඡේදනය කරලා මෙයත් ඡේදනය කරගෙන අවම ලක්ෂ දෙක කපාගෙන තමයි MC වලට යන්නේ එහෙනම් ඔයාලට තේරෙනවා ඔන්න ඕකයි පුතේ අපි දැනගෙන ඉන්න ඕනදී මොකද්ද තේරුම් ගන්න ඕනදී සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අගය අඩු වෙලා වැඩි වෙනවා u අකුර හැඩයක් ගන්නවා සාමාන්‍ය මුළු පිරිවැය අඩු වෙලා වැඩි වෙනවා u අකුර හැඩයක් ගන්නවා මේ දෙන්නගේ අවම ලක්ෂයන් මතක තියාගන්න ඒ අවම ලක්ෂයන් හරහා MC වක්‍රය ගමන් කරනවා AMC එහෙම ගමන් කරන්නේ ඇයි මෙන්න මේ අවම ලක්ෂ වලින් තමයි එයාගේ අගය වැඩි වෙන්නේ අලුතින් ඒකකයක් එකතු කිරීම නිසා අගය එන්න වැඩි වෙලා යම් තැනකදී පිරිවැය අඩු වෙලා ආයෙ මොකද වෙන්නේ පිරිවැය වැඩි වෙනවා දරා ගන්න බැරි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම නිසා පිරිවැය මොකද වෙන්නේ නිමැව් වැඩි කරද්දී වේගයෙන් ඉහළ යනවා හරි අලුතින් ඒකක නිපද වීම නිසා ආයතනයට දරා ගන්න බෑ එන පිරිවැය වැඩි ඒ නිසා ඒ පිරිවැය දරා ගන්න බැරි වීම නිසා පිරිවැය අලුතින් එකතු වුණ පිරිවැය මොකද වෙන්නේ වේගයෙන් ඉහළ යනවා එහෙනම් අපි නිෂ්පාදනය කරන්න ඕනේ මේකේ කොයි තැනද කියන එක අපි ඉස්සරහට ඊළඟ කොටසදී අපිට කතා කරන්න තියෙනවා මෙතන තියෙන්නේ මොකක් විතරද පිරිවැය ගැන කතා කිරීම විතරයි ලියා ගන්න පුතා ප්‍රස්ථාරෙ ඉස්සරහින් මෙන්න මේ සටහන් කෑල්ල ප්‍රස්ථාරෙ ඉස්සරහින් චූටිවට මේක ඔයාගේ මේක අඳපු එකේ මේ අඳපු එක ඔයා මතක තියාගන්න පළවෙනි එක තමයි ABC ට ඉහළින් AC ගමන් කරයි ප්‍රස්ථාරයට ඉහළින් නැත්නම් ඔය තියෙන ප්‍රස්ථාරයේ තියෙන තැනට උඩින් ඉඩක් තියෙනවා ඔයා මේ අඳපු දේ මං කියන්නේ මොකද්ද ABC ට ඉහළින් AC ගමන් කරයි හරි මොකද්ද කිව්වේ ABC ට ඉහළින් AC ගමන් කරයි ගෙදර ඉදී හරියට උච්චාරණය කරන්නේ නැත්නම් ගුටි කන්න වෙයි ඈ ඊළඟට ABC හා AC අවම ලක්ෂ හරහා ABC හා AC අවම ලක්ෂ හරහා අවම ලක්ෂ හරහා MC ගමන් කරයි මේ දෙන්නගේම අවම ලක්ෂ හරහා තමයි MC ගමන් කරන්නේ හරි ඔන්න ඔය ටික අරගෙන පිරිවැයක්
සාමාන්‍ය පිරිවැය වක්‍රත් එක්ක අපිට තියෙනවා පුතේ අපි කලින් යඳපු ඵලදා වක්‍ර අතර තියෙන සම්බන්ධය බලන්න. ඔයා එහෙම්ම තියලා යන්න ඵලදා වක්‍රය බලන්න මෙන්න මෙතෙන්. ඵලදා වක්‍රය බලන්න. ඔයා යන්න පිටුව අංක 10 තියෙනවා ඵලදා වක්‍ර. ටග්ගාලා ගිහින් එතන පොඩ්ඩක් කියවගෙන මෙන්න සාමාන්‍ය පිරිවැය වක්‍ර නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඵලදා වක්‍ර ටික ඔයා බලන් ඉන්න පිටුව අංක 10ට ගිහින් කොයි වගේ හැඩයක්ද තියෙන්නේ කියලා බලලා ඉන්න. හරි මෙන්න මේකෙදී අපිට දීලා තියෙනවා පුතේ ප්‍රස්ථාර දෙකක් එක ළඟට. පොදට අල්ලගන්න. සාමාන්‍ය පිරිවැය වක්‍රයි ඵලදා වක්‍රයි අතර තියෙන සම්බන්ධය කියන එකදී ඔයාට ඔළුවට එන්න ඕනේ ඒකට ප්‍රස්ථාර දෙකක් තිබ්බා. එන්නේ ප්‍රස්ථාර දෙකෙන් කියවෙන්නේ එක ප්‍රස්ථාරයක ප්‍රතිබිම්බේවත් හේවණල්ල තමයි අනිත් ප්‍රස්ථාරයේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රස්ථාරයක හේවණල්ල එක කන පිට හැලිච්චක් රූපේ තමයි යට ප්‍රස්ථාරයෙන් අපිට පෙන්වන්නේ. එහෙනම් පුතේ ඔයා දැනගන්නවා මේක කියපු ගමන් මොකද්ද උඩට ගන්නෙ මොන ප්‍රස්ථාරයේද කියලා කියපු ගමන් ඒ ප්‍රස්ථාරයේ ප්‍රතිබිම්බය එහෙම නැත්නම් හේවණල්ල තමයි මොකද්ද යට තියෙන ප්‍රස්ථාරයේ බවට පත් වෙන්නේ. එහෙනම් අපි අඳ ගන්නවා ඔයා දැන් ඇඳලා තියෙනවා ප්‍රස්ථාර දෙක එක ළඟ ඔයා උඩට ගන්න ආන්තික හා සාමාන්‍ය ඵලදාව MP එකයි AP එකයි ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි යටට ගන්න විචල්්‍ය සාධක කෙටි කාලේ ඉන්නේ ස්ථාවර සාධක වෙනස් කරන්න බෑ. එහෙනම් ඔයා දන්නවා දැනටමත් මේක ඵලදාවක් වේනම් මේකේ ප්‍රතිබිම්බය තමයි මොකද්ද? පිරිවැයක් වෙන්නේ. එතෙන්ද ගන්න අපි ගන්නවා එතෙන්ද සාමාන්‍ය විචල්්‍ය පිරිවැය AVC අනිත් එක ගන්නවා ආන්තික පිරිවැය MC ඒක ගන්න එකත් එක්කද නිමැවුමත් එක්ක මෙතන බිඳුව ලකුණු කරගන්න පළවෙනි එක අපි ඵලදා වක්‍රය ගන්නවා ඵලදා වක්‍ර දෙක මොකද්ද ඵලදා වක්‍ර දෙක ආන්තික ඵලදාවයි සාමාන්‍ය ඵලදාවයි විචල්්‍ය සාධකයයි ඊළඟ ප්‍රස්ථාරයට අපි ගන්නවා ආන්තික පිරිවැයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි නිමෙවුමත් එක්ක සම්බන්ධය තමයි පුතේ වැදගත්. ඔය සම්බන්ධ කියන ඒවා ගොඩක් වැදගත් වෙනවා. ඊට කලින් මේ සම්බන්ධ වෙන්න තියෙන කරුණු ටික ඔයා හොඳට බලන්න ඕන. හරි. අපි ලියලා යමු මොකද්ද මේ දෙන්න අතර තියෙන සම්බන්ධය කියලා ලියලා යමු. අඳින්න මෙන්න මෙහෙම. ලියන්න
කෙටි කාලයේ ඵලදා වක්‍ර හා පිරිවැය වක්‍ර අතර සම්බන්ධය කියන මාතෘකාව යටතේ යටින් ලියන්න. මෙන්න මේම කෙටි කාලීන පිරිවැය වක්‍ර කෙටි කාලීන පිරිවැය වක්‍ර හීනවන ඵලදා නීතියේ පිළිඹුවකි. කෙටි කාලීන පිරිවැය වක්‍ර හීනවන ඵලදා නීතියේ පිළිඹුවකි. මොකද වෙන්නේ හීනවන ඵලදා නීතියෙන් පිරිවැය යම් ප්‍රමාණයක් දක්වා අඩු වෙලා ආයෙ වැඩි වෙනවලු. අපි ඇඳා ඉස්සරලා සාමාන්‍ය විතල්ල පිරිවැය යම් ප්‍රමාණයක් දක්වා අඩු වෙලා ආයෙ වැඩි වුණා. විචල්්‍ය සාධකයේ මිල නොවෙනස්ව තිබියදී විචල්්‍ය සාධකයේ මිල නොවෙනස්ව තිබියදී විචල්්‍ය සාධකයේ මිල නොවෙනස්ව තිබියදී විචල්්‍ය යෙදවුමෙහි විචල්්‍ය යෙදවුමෙහි ආන්තික ඵලදාව ඉහළ යන විට ආන්තික පිරිවැය පහත වැටේ. මොකද්ද කියන්නේ පුතේ බලන්න කියනවා විචල්්‍ය සාධකවල මිල වෙනස් වෙන්නේ නැතුව තියද්දී ආන්තික ඵලදාව ඉහළ යනවා. අපි බලන්නවා ආන්තික ඵලදාව වක්‍රය අදිද්දි වාදී ඉහළ යනවා. ඒ වක්‍රයේ ඵලදාව ඉහළ යනකොට පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි ඔක අන්නේ නැහැ. ඔය කියනවා කතාව. ඵලදාව වැඩි වෙනකොට පිරිවැය අඩු වෙනවා. හයිලයිට් කරගන්න ඒක ඇල්. මොකද්ද? ආන්තික ඵලදාව ඉහළ යන විට ආන්තික පිරිවැය අඩු වේ. එන්නේ කොටස හයිලයිට් කරගන්න. ඊට පස්සේ අලුත් රූලකින් ආන්තික ඵලදාව හීන වීමට පටන් ගන්නා විට ආන්තික ඵලදාව හීන වීමට පටන් ගන්නා විට ආන්තික පිරිවැයද ඉහළ යාමට පටන් ගනී. මොකද්ද පුතේ කියන්නේ මෙයා? ආන්තික ඵලදාව වැඩි වෙනකොට ආන්තික පිරිවැය අඩු වෙනවලු. ආන්තික ඵලදාව අඩු වෙනකොට ආන්තික පිරිවැය වැඩි වෙනවා. හරි? ඒකත් හයිලයිට් කරගන්න. මොකද්ද? ආන්තික පිරිවැය ඉහළ යන විට ආන්තික ඵලදාව පහළ යන විට ආන්තික පිරිවැය ඉහළ යයි. ආන්තික ඵලදාව ඉහළ යනකොට ආන්තික පිරිවැය අඩු වෙනවා. ආන්තික ඵලදාව අඩු වෙනකොට ආන්තික පිරිවැය ඉහළ යනවා. ඒකටම ලියන්න. මේ නිසා කෙටි කාලීන ආන්තික පිරිවැය වක්‍රය කෙටි කාලීන ආන්තික පිරිවැය වක්‍රය ආන්තික ඵලදා වක්‍රේ
ප්‍රතිබිම්බයක් වේ වෙන පෑනකින් ලියන්න ඔකත් highlight කරන්න පුතේ ඔය කැලලක් මොකද්ද ආන්තික පිරිවැය වක්‍රය පළදා වක්‍රයේ ප්‍රතිබිම්බයක් වේ එහෙනම් ඔන්න මතක තියාගන්න මම කිව්වා හේවණල්ලක් වෙනවා පළදා වක්‍රය මම නිකන් අදින්න මේක පළදා වක්‍රය වැඩි වෙනකොට පිරිවැය වක්‍රය අඩු වෙනවලු මේකේ අනිත් පැත්ත නෙමෙයි මෙයා අඩු වෙනකොට මෙයා මොකද වෙන්නේ වැඩි වෙනවා මෙහෙම වෙන එකේ අනිත් පැත්ත හරි එහෙනම් ආන්තික පළදා වක්‍රයේ ප්‍රතිබිම්බය මේක අනිත් පැත්තනේ මේ මම මේක අදිනවා වෙනම එහෙනම් ඔන්න ඕකයි ඕකේ කියන්නේ ප්‍රතිබිම්බය වෙන පෑනක් අරන් ලියන්න මෙන්න මෙහෙම එසේම වෙන පෑනකින් එසේම सामान्य विचाल्य पिरिवැය වක්‍රද सामान्य विचाल्य पिरिवැය वक्रද හීනවන ආන්තික ඵලදාව අනුව හීනවන ආන්තික ඵලදාව අනුව නීති අනුව හීනවන ආන්තික ඵලදා නීති අනුව सामान्य ඵලදා වක්‍රයේ මොකක් විදියටද පිහිටන්නේ ප්‍රතිබිම්බයක් ලෙස පිහිටයි එකත් highlight කරන්න මොකද්ද වෙන්න ඕනේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හීනවන ආන්තික ඵලදාවට අනුව සාමාන්‍ය ඵලදා වක්‍රේ ප්‍රතිබිම්බයක් එවනල්ල දැන් පුතා 10 වෙනි පිටුවට ගිහිල්ලා ආන්තික පිරිවැයයි ආන්තික ඵලදාවයි सामान्य ඵලදාවේ හැසිරීම තුට්ටක් බලලේ හැසිරීම सामान्य ඵලදාව වැඩි වෙලා අඩු වෙනවා सामान्य ඵලදාව මෙයා උපරිම වෙනවා ලක්ෂයක ගාන්න පල්ලෙහා ටික මොකක්ද යන්නේ ඉස්සරෝම සාමාන්‍ය ඵලදාව වැඩි වෙලා අඩු වෙනවා උපරිම වෙන තැන ඉඳන් ගාන්න පල්ලෙහා ටික AP ඊළඟට මේකේ ප්‍රතිබිම්බය හදලා මේකට සම්බන්ධ වෙන ප්‍රතිබිම්බ වෙන ප්‍රස්ථාර වගුව මොකක්ද නැත්නම් ප්‍රස්ථාරය මොකක්ද සාමාන්‍ය ඵලදාවයි වෙන්නේ මොකටද විචල්්‍ය පිරිවැයට සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයත් උතන මතක තියාගන්න පුතේ අඩු වෙලා වැඩි වෙනවා මෙයා අවම වෙන්නේ सामान्य विचाल्य पिरिवැය අවම වෙන්නේ सामान्य ඵලදාව උපරිම වන අවස්ථාවේ හරි මොකද්ද මෙතනදී වෙන්නේ මුළු सामान्य ඵලදාව උපරිම වන තැනදී सामान्य විචල්්‍ය පිරිවැය මොකද වෙන්නේ අවම වෙනවා ඔන්න ඔක හොඳට මතක තියාගන්න ඔක
වෙන පෑනකින් හරි ඩොට් එක තියාගන්න. මෙන්න මේක අවම උපරිම වෙනකොට මෙයා අවම වෙනවා. හරිනේ මෙයාගේ ප්‍රතිබිම්බය මේ දෙක එකට කරා නම් සම්පූර්ණ එකයි. දැන් යනවා ඊළඟ සම්බන්ධය තියෙන්නේ කාත් එක්ක? ආන්තික පළදාවයි ආන්තික පිරිවැයයි. ආන්තික පිරිවැය දැන් පොඩ්ඩකට කලින් කිව්වා මම අනිවාර්යයෙන් යන්නේ කොතනින්ද? සාමාන්‍ය විචල්්‍ය පිරිවැයයි අවම ලක්ෂය කපාගෙන තමයි යන්නේ. හරි? අවම ලක්ෂය කපාගෙන. එහෙනම් මේ අවම ලක්ෂය කපාගෙන යද්දී ආන්තික පළදාවට ගිහින් බලන්න මෙයා උපරිම වන තැනදී කපාගෙන මොකද වෙන්නේ? පහළට එනවා. පොඩ්ඩක් ගිහින් බලන්න අඳපු එක. ආන්තික පළදාව උපරිම වෙනකොට මොකද වෙන්න ඕනේ? ආන්තික පිරිවැය අවම වෙන්න ඕනේ. ඉස්සල්ලා අදින්ද ආන්තික පළදාව උපරිම වුණා, මෙතනදී අඩු වුණා. MP මෙන්න මෙයාගේ උපරිම ලක්ෂය. එතනින් ඉඳන් ගහන්න පුතේ පල්ලෙහාට කඩේිරා. මෙයා උපරිම වන තැනදී MP උපරිම වන තැනදී ගහන්න කඩේිරා. ඊට පස්සේ මෙයා උපරිම වන තැනදී ආන්තික පිරිවැය මොකද වෙන්න ඕනේ? අවම වෙන්නත් ඕනේ, මෙයා කපාගෙන යන්නත් ඕනේ. MC මෙන්න මෙයාගේ අවම ලක්ෂය ආන්තික පළදාව උපරිම වන තැනදී ආන්තික පිරිවැය අඩු වෙනවා. ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය වක්‍රයේ අවම ලක්ෂය කපාගෙන ඉහළට යනවා. ඔන්න ඕක තමයි පුතේ මේ දෙන්නගේ අතර තියෙන සම්බන්ධය. Yeah. ආයතරයක් බලමු. සාමාන්‍ය පළදාවක්‍රය වැඩි වෙලා උපරිම වෙලා අවම වෙනවා. මෙන්න මේ සාමාන්‍ය පළදාවක්‍රයේ අවම ලක්ෂය උපරිම ලක්ෂයේ ඉඳන් පල්ලෙහාට ඉරක් ගන්නවා. ඒ මොකද අපිට ඕන වෙනවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම වන ලක්ෂය හොයාගන්න. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මේ සාමාන්‍ය පළදාව උපරිම වන තැනදී අවම වෙලා ඉහළට යනවා. එහෙනම් සාමාන්‍ය පළදාවක්‍රයේ ප්‍රතිබිම්බයක් තමයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය. ඒ වගේමයි ආන්තික පළදාවක්‍රය වැඩි වෙලා අඩු වෙනවා. අඩු වෙනකොට AP ලක්ෂය කපාගෙන උපරිම වන ලක්ෂය හරහා තමයි පල්ලෙහාට එන්නේ. ආන්තික පළදාව උපරිම වන ලක්ෂයේ ලකුණු කරගෙන පහළට ඉරක් ගන්නවා. ඒ මොකටද? ආන්තික පළදාව උපරිම වන තැන ආන්තික පිරිවැය මොකද වෙන්නේ? අවම වෙනවා. මෙන්න අවම වෙනවා. එයා යන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අවම ලක්ෂය කපාගෙන.
ඔන්න ඕකයි පුතේ මේ දෙන්න අතර සම්බන්ධය. ඇයි මේව ප්‍රතිබිම්බයක් ඇති වෙන්න හේතුව? ලියපු එක කියවුවා නම් මේකටත් ගාලා වෙනවා. ඇයි මේව ප්‍රතිබිම්බයක් ඇති වෙන්න හේතුව? කෙටි කාලයේ තියෙන්නේ මොකද්ද? හීනවනාන්තික ඵලදාන. එහෙනම් පුතා ඇයි මේ දෙන්න අතර මෙහෙම සම්බන්ධයක් ඇති වෙන්නේ? හීනවනාන්තික ඵලදා නීතිය කෙටි කාලයේ ක්‍රියාත්මක වන නිසා. हाईलाइट කරගන්න පුතේ උඩටම ගිහිල්ලා හීනවනාන්තික පිරිවැයේ හීනවනාන්තික ඵලදාවේ හැසිරීම නිසා කියලා ඇති එක තැන. එයා රතු පෑනෙන් යටින් ඉරි ගාලා highlight කරගන්න. ඊට පස්සේ ඔයාලට කොටුවක් දීලා තියෙනවා. ඒ කොටුවේ මෙන්න මේක දාගන්න. පළවෙනි තරුව. පළවෙනි තරුව. එයා පැත්තේ පිටුවේ දීලා තියෙන කොටුවේ පළවෙනි තරුව. ඉහත රූප සටහනේ එක මෙහෙම කිව්වොත් හරිද බලන්න. මෙහෙම කිව්වොත් හරිද බලන්න. MP උපරිම වන විට MP උපරිම වන විට මොකද වෙන්නේ? MC යාම වේ. පැහැදිලිද? මොකද්ද කිව්වේ? MP උපරිම වන විට MC මොකද වෙන්නේ? අවම වෙනවා. හරි? MP ඉහළයි MC අවම වෙනවා. දෙවෙනි එක AP උපරිම වන විට ABC අවම වෙනවා. AP උපරිම වෙනවා. ABC මොකද වෙන්නේ? අවම වෙනවා. ඊළඟට තුන්වෙනි කරුණ මේ MP වක්‍රයට වෙන දේ බලන්න. AP වක්‍රයේ උපරිම ලක්ෂය කපාගෙන MP වක්‍රය මොකද වෙන්නේ? වේගයෙන් පහළට යනවා. හරිද? මොකද්ද MP වක්‍රයට වෙන්නේ? MP ට මොකද වෙන්නේ? AP වක්‍රයේ උපරිම ලක්ෂය කපාගෙන වේගයෙන් පහළට යනවා. එහෙනම් තුන්වෙනි එක ලියන්න. MP වක්‍රය AP වක්‍රයේ උපරිම ලක්ෂය ඡේදනය කරමින් වේගයෙන් පහළ බසි. ඊළඟට හතරවෙනි කතාව. ඒකේ අනිත් පැත්ත. මොකක්ද අනිත් පැත්ත?
MC AVC ගේ අවම ලක්ෂය කපාගෙන නැත්නම් ඡේදනය කරමින් වේගයෙන් ඉහළ යයි. හතර. මොකක්ද හතර? MC වක්‍රය AVC හි අවම ලක්ෂ ඡේදනය කරමින් AVC හි අවම ලක්ෂ ඡේදනය කරමින් වේගයෙන් ඉහළ යයි. වේගයෙන් ඉහළ යයි. ඔන්න ඔතනින් පුතේ අපි කෙටි කාලයේ කතා කරලා අවසන් කරනවා. හරි? ඔන්න ඔතනින් අපි කෙටි කාලයේ කතා කරලා අවසන් වෙනවා. ඔයා 22 විශ්වාස පෙළ ලියන්නේ. හැබැයි වාට පුතේ අද 7 වෙනි පාඩමේ පළවෙනි කොටස ඉවර වෙනවා. හරි? අපි ඊළඟ සතියේ පටන් ගන්නවා මේකේ දෙවෙනි කොටස වෙළඳපොළ විව්ව. දෙසැම්බර් මාසේ ඉවර වෙනකොට ඔයා 4 වෙනි පාඩම අවසන්. ඒ පාඩම අවසන් වෙනවත් එක්කම අපිට දෙකේ දෙවෙනි පාඩමේ එක කොටසක් විතරයි ඉතුරු වෙන්නේ සමතුලිතයේ පමණයි. එතකොට පුතා ජනවාරි වෙනකොට ඔයා දෙවෙනි පාඩම ඉවරයි. ඔයා අපි පටන් ගන්නවා පස්වෙනි පාඩම. එතකොට ඔයා තුන්වෙනි පාඩම සෙනසුරාදාට පන්ති යන විතර අපි අතිරේක පන්ති යනවා පස්වෙනි පාඩම. මේක මෙහෙම ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අපි මේකේ සිලබස් එක අවුරුද්දක් ඇතුළත කොහොම ඉවර කරගන්න ඕනේ. හරි? අපි යනවා මෙන්න මෙහෙම. කෙටි කාලයෙන් යනවා දිගු කාලය කරා. කෙටි කාලයෙන් යනවා දිගු කාලය කරා. දැන් ආයෙ මුලට යන්න ඕනේ. දැන් ආයෙ මුලට යන්න ඕනේ. මොකද්ද මුල? Q සමානයි FLK නිෂ්පාදන සිතේ යම් සාධකයක් නැත්නම් එක් සාධකයක් ස්ථාරව තබාගෙන එක් සාධකයක් පමණක් වෙනස් කරමින් යන කාලයට අපි කිව්වා මොන කාලය කියලාද? කෙටි කාලය කියලා. කෙටි කාලය කියලා. හැබැයි දිගු කාලයේදී අපි කිව්වා මොකද්ද? නිමෙවුමත් එක්ක නිෂ්පාදනයේ ගන්න සියලු සාධකයන් වෙනස් වෙනවා. කෙටි කාලයේ පැවතුනා විචල්්‍ය පිරිවැය. ඒ වගේම ස්ථාවර කියන කතාවක්. හැබැයි පුතේ සාධක සියල්ල වෙනස් කරන්න වෙන කාලයට අපි කියනවා මොන කාලය කියලාද? දිගු කාලය කියලා. ඒ දිගු කාලයේ පවතින්නේ මොන සාධක විතරද? විචල්්‍ය සාධක විතරයි. එහෙනම් කෙටි කාලයේදී අපිට කෙටි කාලීන නිෂ්පාදනයේදී නිෂ්පාදන පිරිවැයේදී හම්බුණා හීනවන ආන්තික ඵලදාව නීතිය. එහෙනම් කෙටි කාලයේ පිරිවැයේ හැසිරීම තීරණය කරේ කවුද? හීනවන ආන්තික ඵලදාව. එහෙනම් අපි යනවා දිගු කාලයට. දිගු කාලයේ මෙන්න මේකේ හැසිරීම තීරණය කරන සාධකයක් ඇති. ඒ සාධකයයි දිගු කාලයයි ගැන කතා කරන්න තියෙන්නේ. ඒ කොටස කතා කරපුවාම අපේ පාඩම අවසන් වෙනවා. අපි යනවා දිගු කාලීන නිෂ්පාදන පිරිවැය කියන කොටසට. එහෙනම් ඔයා දන්නවා දිගු කාලයේ පවතින්නේ සියලු සාධක විචල්්‍ය සාධක පමණයි. පවතින පිරිවැය සම්පූර්ණයෙන් මොන පිරිවැය විතරද? විචල්්‍ය පිරිවැය පමණයි. ලියන්න මෙන්න මේක. දිගු කාලයේදී සියලුම යෙදවුම් දිගු කාලයේදී සියලුම යෙදවුම්
දිගු කාලයේ සියලුම යෙදවුම් විචල්්‍ය යෙදවුම් වේ. විචල්්‍ය යෙදවුම් වේ. නිෂ්පාදනය වැඩි කිරීමේදී බලපාන කිසිදු සංරෝධකයක් එහෙම නැත්නම් බාධාවක් නිෂ්පාදනය වැඩි කිරීමේදී බලපාන කිසිදු සංරෝධකයක් එහෙම නැත්නම් බාධාවක් දිගු කාලයේ දක්නට නොමැත. ඒ අනුව දිගු කාලයේ සියලුම නිෂ්පාදන ආයතන වඩා නම්‍යශීලී තත්වයට පත්වේ. ඒ කියන්නේ ඕන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන් ඒ කාලේ. එසේම නිෂ්පාදන ධාරිතාවයේද අවශ්‍ය පරිදි වෙනස් කරගත හැකිය. පන්ති කාමරයක් නම් ඒ පන්තියේ ළමයි 50 නම් දාන්න පුළුවන්. කෙටි කාලය තුල පුතේ බිල්ඩින් එක වෙනස් කරන්න බෑ. එයාට 50 විතරයි දාන්න පුළුවන්. නමුත් දිගු කාලීනව එයාට පුළුවන් වෙනවා හෝල් එකක් ලොකු කරගන්න. අන්න ඒ කාලේ තමයි දිගු කාලය. ඕන විදියට ආයතනයට අනුව වෙනස් වෙන්න පුළුවන්කමක් තියෙනවලු. යටින් කියනවා මෙන්න මෙහෙම කතාවක්. දිගු කාලයේදී නිෂ්පාදන ධාරිතාවයේ ප්‍රසාර කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පරිමාණුකූල පිරිමැසුම් හා පරිමාණුකූල නොපරිමැසුම් හටගනී. පිරිමැසුම් හා නොපරිමැසුම් යන දෙකම නොපවතින විට ස්ථාවර පරිමාණුකූල ඵල හටගනී. අන්න පුතේ දිගු කාලයේ ඔයාට ඇහෙනවා හඩක් කාගෙද? කෙටි කාලයේ හීනවන ඵලදා නීතිය වෙනකොට දිගු කාලයේ මොකක්ද වෙන්නේ? පරිමාණුකූල ඵල. නීතිය ආව වෙනවා. කෙටි කාලයේ හීනවන ආන්තික ඵලදාව අහු වෙනකොට දිගු කාලයේදී මොකක්ද හට ගන්නවා කියන්නේ? පරිමාණුකූල ඵල කියන්නේ. එහෙනම් පුතා ඔයාට තියෙනවා පරිමාණුකූල ඵල කියන්නේ මොකක්ද කියන එක ඔයා දැනගන්න ඕනේ. ඒ වගේම දැනගන්න ඕනේ වැඩෙන පරිමාණුකූල ඵල කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම දැනගන්න ඕනේ ස්ථාවර පරිමාණුකූල ඵල කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මෙන්න මේ පරිමාණුකූල ඵල ගැන තමයි දැන් අපි ඉස්සරහට කතා කරගෙන යන්නේ. ලියන්න මෙන්න මේම. වාගේ කොටුවේ පරිමාණුකූල පිරිමැසුම් වල හා නොපිරිමැසුම් වල බලපෑම නිසා නිෂ්පාදන ආයතනයක
දිගුකාලීන සාමාන්‍ය පිරිවැයවක්ය. දිගුකාලීන සාමාන්‍ය පිරිවැයවක්ය. ඉංග්‍රීසි යූ අකුරක හැඩයක් ගනි. හරි. පරිමාණුකූල බලවල ප්‍රතිඵලයක් විදියට ඉංග්‍රීසි අකුරේ යූ හැඩයක් ගන්නවලු සාමාන්‍ය පිරිවැයවක් වෙයි. එයා පැත්තට යන්න. මොන ඔය ටික මතක තියාගන්න. එයා පැත්තට යන්න. ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම කොටුව ඇතුලේ දිගු කාලයේ සියලුම යෙදවුම් ප්‍රස්ථාර රුඩින් කොටුවේ තියේ දිගු කාලයේදී සියලුම යෙදවුම් වෙනස් කරමින් නිෂ්පාදනය කරන විට නිමැවුම හැසිරෙන ආකාරය පරිමාණුකූල ඵල නීතිය මගින් විග්‍රහ කරයි. ඇඳගන්න පුතේ ප්‍රස්ථාරේ පිරිවැයයි නිමැවුමයි ගන්න. අපි පරිමාණුකූල ඵලවල අඩුවන වැඩිවන ස්ථාවර වෙන එක අපි කතා කරලා කියනවා කෙටි කාලීන නිෂ්පාදන දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලිය තුල. ඔයා යන්න පිටු අංකයේ මෙන්න මෙතන ගිහින් බලන්න. පිටු අංකයේ 11 දිගු කාලීන නිෂ්පාදන ක්‍රියාවලියේ දිගු කාලයේ නිෂ්පාදනයේ හැසිරීම පරිමාණුකූල ඵල අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ ඵල තුනක් තියෙනවා වැඩිවන හීනවන හා ස්ථාවරව. එන්නේ ඒක අපි එතන කතා කරලා තියෙනවා. එන්නේ යාගේ බලපෑම නිසා දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ මොන හැඩයක් ගන්නවලුද? U අකුරේ හැඩයක්. උදේ ටිකක් පළල් U අකුරේ හැඩයක් ගන්න. LRAC long run average cost කියන එක. එහෙනම් LRAC කෙටි කාලීන මුළු පිරිවැයක් සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය කොයි වගේද? ටිකක් පළල් U අකුරේ හැඩයක් ගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ අඩුවන කොටස ලකුණු වෙන්න පොයින්ට් එකක් ගහගන්න. මෙතන ඉඳන්
මෙහාට එක කොටසකුත් මෙහාට එක කොටසකුත් තියෙනවා. තව මැද කොටසකුත් තියෙනවා. ඔන්න ඔය කොටස් තුනේ තමයි අර වැඩෙන පරිමාණුකූල ඵල, අඩුවන පරිමාණුකූල ඵල, ස්ථාවර පරිමාණුකූල ඵල කියන තුනම තියෙන්නේ. මෙන්න මේ පිරිවැය අඩු වෙන්න හේතුව තමයි පුතේ මොකද්ද? වැඩෙන පරිමාණුකූල ඵල. මෙන්න මේක අඩු වෙන්න හේතුවට අපි කියන්නේ මොකක් කියලාද? වැඩෙන පරිමාණුකූල ඵල. හරි? ඒ වැඩෙන පරිමාණුකූල ඵල තියෙන්න හේතුව තමයි පුතේ පිරිමැසුම් තිබීම. පිරිමැසුම් මොකද්ද කියලා අපි ඉස්සරහට කතා කරමු. මොකද්ද තියෙන්නේ? වැඩෙන පරිමාණුකූල ඵල ඇති වෙන්න හේතුව තමයි පිරිමැසුම් තිබීම. හරි අපි බලමු මෙහෙම. ධාරිතාවය වැඩි කරනකොට තාක්ෂණය එනවා. අන්න පුතේ පිරිවැය අඩු වෙනවා. පිරිමැසුම් තිබ්බනේ. අපි මේක ඉස්සරහට තියෙනවා පිරිමැසුම්. මම මේ වක්‍රයේ හැඩයට හේතු ටික කියන්නේ. මෙන්න මේ පිරිවැය වැඩි වෙන්න හේතුව තමයි අඩුවන පරිමාණුකූල ඵල. පිරිවැය වැඩි වෙන්න හේතුව තමයි මොකද්ද? අඩුවන පරිමාණුකූල ඵල. අඩුවන පරිමාණුකූල ඵල ඇති වෙන්න හේතුව තමයි නොපිරිමැසුම්. නොපිරිමැසුම්. ඒ කියන්නේ මෙන්න මේම එකක්. ආයතනය විශාල කරා. හැබැයි මූල්‍ය වංචා තියෙනවා. බඩු ටික හොරකම් කරනවා. අන්න නොපිරිමැසුම්. ලාභ නැහැ. ඒ හින්දා ඒකකයේ පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් පිරිවැය අඩු වෙන්න හේතුව පරිමාණුකූල ඵල, වැඩෙන පරිමාණුකූල ඵල, එයා ඇති වෙන්න හේතුව පිරිමැසුම්. පිරිවැය වැඩි වෙන්න හේතුව අඩුවන පරිමාණුකූල ඵල. අඩුවන පරිමාණුකූල ඵල ඇති වෙන්න හේතුව තමයි නොපිරිමැසුම්. එහෙනම් පුතා මෙතන මැද ස්ථාවර පරිමාණුකූල ඵල. ස්ථාවර පරිමාණුකූල ඵල. ස්ථාවරයි පරිමාණුකූල ඵලය වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙන්න හේතුව තමයි පිරිමැසුම් හෝ නොපිරිමැසුම් නොමැත. පතවල වගේ ගුණත් නැහැ අගුණත් නැහැ. පිරිමැසුමුත් නැහැ නොපිරිමැසුමුත් නැහැ. හරි? එහෙනම් වැඩෙන පරිමාණුකූල ඵල, අඩුවන පරිමාණුකූල ඵල, ස්ථාවර පරිමාණුකූල ඵල. මෙන්න මේ ඵල තුනේ හැසිරීම අනුව දිගුකාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය තීරණය වෙනවා කියලා කියනවා දිගුකාලීන. අපි යම් පිරිමැසුම් ටික කතා කරන්නේ. පරිමාණුකූල පිරිමැසුම්. ලියන්න පිරිමැසුම්. ආයතනයක දිගුකාලීන සාමාන්‍ය පිරිවැය. ආයතනයක දිගුකාලීන සාමාන්‍ය පිරිවැය. ඒ කියන්නේ මෙන්න මේ කොටස. ආයතනයක දිගුකාලීන සාමාන්‍ය පිරිවැය. පහළ යාමට බලපාන හේතු. පහළ යාමට බලපාන හේතු. පරිමාණුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ.
ඒකටම ලියන්න ආයතනයක ධාරිතාවය ආයතනය විශාල කරන්න යන්නේ ආයතනයක ධාරිතාවය පුළුල් කිරීමත් සමග නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය ඉහළ යාමත් නිෂ්පාදන යෙදවුම් වල මිල පහළ වැටීමත් නිසා අත්කරගත හැකි මූල්‍ය ප්‍රතිලාභය පරිමාණුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. මොකද වෙන්නේ? යටින් ඉදි ගහ ගන්න ධාරිතාවය පුළුල් කිරීම නිසා ආයතන විශාල කරනවා. මොකද කෙටි කාලයට වඩා දිගු කාලයේ ස්ථාවර සාධකත් වෙනස් කරන්න පුළුවන්. එහෙනම් ඒ කාලයේ සියලු සාධක වෙනස් කරමින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරගෙන යනවා. ධාරිතාවය පුළුල් කිරීම නිසා සාධකවල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. යොදා ගන්න නිෂ්පාදන සාධකවල කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. යෙදවුම් වල මිල පහළ යනවා. හයිලයිට් කරගන්න ඔය කොටස් ටික. අත් කරගන්න මූල්‍ය ප්‍රතිලාභයට අපි කියනවා මොකක් කියලාද? ආර්ථික පරිමාණුකූල පිරිමැසුම් කියලා. ඒවා තියෙන නිසා පිරිවැය මොකද වෙන්නේ? අඩු වෙනවා. බලන්න ඔයාලට ඩියුට් එකේ දීලා තියෙනවා පරිමාණුකූල පිරිමැසුම් ඇතිවීම කෙරෙහි බලපාන හේතු. මේවා මතක තියාගන්න විභාගය අහනවා ඈ. ධාරිතාවයේ විශාල වීම නිසා හටගන්නා තාක්ෂණික පිරිමැසුම්. එක මැෂින් එකයි අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. කළමනාකරන ආශ්‍රිත පරිමාණුකූල පිරිමැසුම් කළමනාකරණය කරන්න යනවා. කළමනාකරුවෝ එයාලගේ වැඩ ටික හරියට ප්ලෑන් කරලා කරගෙන යනවා. අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණුකූල පිරිමැසුම් වෙනදා ගියේ මුළු ලංකාව වටේම එක වාහනයයි දැන් ආයතනය එලෙජන්ඩ් ලාරා භාණ්ඩ ටික ප්‍රවාහනය කරනවා. මූල්‍ය පරිමාණුකූල පිරිමැසුම් ණයක් ගති පොඩ ගන්නවට වඩා විශාල වශයෙන් ගත්තොත් පරිමාණුකූල පිරිමැසුම් ඇති වෙනවා. අවදානම් දැරීම හා සම්බන්ධ අලුත් මාකට් එකක් අලුත් වෙළඳපොළ අලුත් භාණ්ඩයක් පරිමාණුකූල පිරිමැසුම් හට ගැනීමට හේතු වෙනවා. ඊළඟට පරිමාණුකූල නොපිරිමැසුම් එනම් පුතයෝගේ අනිත් පැත්ත ආයතනයේ නිෂ්පාදනය වැඩි කිරීම නිසා ඇතිවන මූල්‍යම පිරිවැයට අපි කියනවා මොකක් කියලාද? පරිමාණුකූල නොපිරිමැසුම් කියලා. ලියන්න මෙන්න මෙහෙම. පරිමාණුකූල නොපිරිමැසුම් යනු දිගු කාලයේදී ආයතනයක් නිෂ්පාදනය ප්‍රසාරණය කිරීමේදී ආයතනයේ සාමාන්‍ය පිරිවැය හෙවත්
ඒකකයක පිරිවැය ඉහළ යාම වේ. හරි මොකද වෙන්නේ ආයතනය පුළුල් කිරීම නිසා ආයතනයේ තියෙන සාධක අකාර්යක්ෂම වෙලා ඒකකයක පිරිවැය මොකද වෙන්නේ ඉහළ යනවා. ඒකට හේතු වෙන්නේ ආර්ථික අපි කියන්නේ පරිමාණිකුල නොපිරිවැසුම්. එහෙම වෙන්න හේතු අරවම තමයි පුතේ. තාක්ෂණය කියන එක ආයතනයට ආදේශ කරා. ආයතනයේ මේ තාක්ෂණය භාවිතා කරන්න බෑ මූල්‍ය වශයෙන් ගොඩාක් මුදල් යට කරා. මැෂින් එක ගෙනාවට වැඩේ කරගන්න බෑ නම් පිරිවැසුම් දායක නෑ. ඒක නොපිරිවැසුම්. කලබලකර ගන්න තීරණේ එපා වෙනවා. වරදිනවා. ලාභ නෑ අලාභ විතරයි. අන්න නොපිරිවැසුම්. ඊළඟ මූල්‍ය පැත්තත් එහෙමයි. ණය අරන් ණයක් ගෙවනවා. ණයක් අරන් ණයක් ගෙවනවා. මූල්‍ය පිරිවැය නොපිරිමැසුම්. අවදානම් දැරීම කරන මාකට් එකට යන බාන් ඉවරයි. හරි? එහෙනම් අලාභයි. එහෙනම් නොපිරිමැසුම් හට ගන්නවා. එහෙනම් නොපිරිමැසුම් නිසා අඩුවන පරිමාණුකූල පළාත් පිරිමැසුම් නිසා වැඩෙන පරිමාණුකූල පළාත් හට ගන්නවා. වැඩෙන පරිමාණුකූල පළ නිසා ඒකක පිරිවැය අඩු වෙනවා. අඩුවන පරිමාණුකූල ඵල නිසා ඒකක පිරිවැය වැඩි වෙනවා. ඔන්න ඔය තියරි කොටස පුතේ අපිට හොඳටම ඇති මෙන්න මේ ටික කතා කරගෙන යන්න නැත්නම් අපිට පේපර් එකේ තියෙන ප්‍රශ්න ටික කතා කරන්න මේ හොඳටම ඇති. ඒ නිසා අපි මේ පාඩමේ ප්‍රශ්න ටික ඔයා ඊළඟ දවසේ ලිව්වට පස්සේ මේවා හරි අමාරු නෑ ලේසි. ප්‍රත්‍යක්ෂ පිරිවැය ආරෝපිත පිරිවැය අතර වෙනස ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය අතර වෙනස පුළුවන් ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලියේ ආයතනයේ කෙටි කාල පරිච්ඡේදයේ දිගු කාල පරිච්ඡේදයේ වෙනස් වන්නේ කවරක් නිසාද? හරි මෙන්න මේ ප්‍රශ්න ටික ප්‍රශ්න තියෙන්නේ මහලොකු තෝගයක් නෙමෙයි 10යි. මෙන්න මේ ප්‍රශ්න 10 කතා කරන්න කියනවා අපිට. අපි ඊළඟ දවසේ වෙළඳපොළ view පටන් ගන්නවා පුතේ. සෙනසුරාදා හෙට 9:11 තියෙනවා නම්‍යතාවය. ඒකේ බලලා අපි ඒක ඉවර වෙන ප්‍රමාණය බලලා අපි යනවා කොතෙන්ද? සැපයුමට පටන් ගන්නවා. ලබන මාසේ කියන්නේ මේ මාසේ දෙසැම්බර් මාසේ සැපයුම ඉවර වෙනවා. වෙළඳපොළ view ඉවර වෙනවා. හතරවෙනි පාඩම සම්පතකේනම අවසන් වෙද්දී දෙවෙනි පාඩමේ එක කොටසක් ඉතුරු වෙන්න අපි දෙසැම්බර් මාසයේ අවසන් කරනවා. ජනවාරි මාසේ හා පුරා අපි පටන් ගන්නේ දෙන්නගේ සමතුලිතයයි පස්වෙනි පාඩමේ. යාළුවන්ට කියන්න එන්න කියලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි හෙට 9ට හම්බෙමු. එහෙනම් හෙට හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉදිරියට වෙලා ඉන්න ඕනේ.